සුබ දවසක් දරුවෝ හැමෝටම. අද දවසේ පාඩම අපි පටන් ගනිමු එහෙනම් මේ විදිහට. මොකක්ද පාඩමේ මාතෘකාව? ප්‍රස්තාර. ප්‍රස්තාර වලට අපි ඉංග්‍රීසියෙන් කියන graph. G R A P H S. graph. එතකොට ප්‍රස්තාර කියුවහම අපි ප්‍රස්තාර පාඩම පටන් ගන්නේ 8 වසරේ ඉඳලා. 8 වසරේ ඉඳලා තමයි ප්‍රස්තාර පාඩම පටන් ගන්නේ. 8 වසරේ ඉඳලා පටන් අරගන්නකොට මේක අවසාන වශයෙන් අපිට O level විභාගයට ප්‍රස්තාරේ ගැටලුවක් අනිවාර්යෙන් එනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ යටතේ. ඒ වගේම තවත් චිටි ප්‍රශ්න කීපයක් අපිට දකින්න ලැබෙන O level ප්‍රශ්න පත්‍රය. සාමාන්‍යයෙන් ප්‍රස්තාර පාඩමට ලකුණු 16ක විතර ප්‍රමාණයක් අපිට O level පන්තියේදී ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකෙන් අපි 8 වසරේ ඉඳලා 10 වසර වෙනකොට සියලුම මාතෘකා යටතේ කතා කරලා තියෙනවා. පළවෙනි එක තමයි සරල රේඛීය ප්‍රස්තාර. සරල රේඛීය ප්‍රස්තාර. දෙවෙනි මාතෘකාව වක්‍ර ප්‍රස්තාර. එතකොට මෙන්න මේ ප්‍රස්තාර වර්ග දෙකෙන් අපි 10 වසර වෙනකොට සරල රේඛීය ප්‍රස්තාර සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. ඒක අපි කතා කරලා තියෙන්නේ ඔයගොල්ලත් එක්ක ඒ මේ පාඩම් මාලාවේදී අපි සාකච්ඡා කරලා තියෙන එකකින් ගණන් හදලා තියෙනවා සරල රේඛීය ප්‍රස්තාර. ඒතකොට 10 වසරේ අවසාන හරිය අපි වක්‍ර ප්‍රස්තාර මූලික ලක්ෂණ ටික කතා කරා. මූලික ලක්ෂණ ටික කතා කරලා තියෙන්නේ අපි ඔයගලට කිව්ව මතකයි 10 වසරේදී තියෙන වක්‍ර ප්‍රස්තාර වල ඉතා සරල කොටසක් තමයි තියෙන්නේ. මොකද්ද මේ ප්‍රස්තාර වල මූලික ලක්ෂණ කොටස් දෙක? ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කොටස් දෙක තමයි මේ වක්‍ර ප්‍රස්තාරයේ හැඩය අනුව තියෙන ප්‍රස්තාර වර්ග දෙක. එතකොට අපි 10 වසරේ ඉගෙන ගත්ත මේකේ කොටස් දෙකක් හැටියට මොකද්ද? එකක් අවම හැඩයේ ප්‍රස්තාර, අවම හැඩය, අනිත් එක උපරිම හැඩය. මෙන්න මේ කොටස් දෙක ගැන කතා කරලා තියෙන මූලික ලක්ෂණ ටික. හැඩය අනුව. හැබැයි 11 වසරේ වෙනකොට මේ හැඩයන් දෙක ගැන නෙමෙයි කතා කරන්න තියෙන්නේ. මේ ප්‍රස්තාරයේ තියෙන මූලික ජ්‍යාමිතික සූත්‍රය, ශ්‍රිතයේ සමීකරණය. මෙන්න මේ ශ්‍රිතය අනුව අපිට කරන්න තියෙනවා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා තමයි 11 වසරේ කතා කරන්නේ. ඒතකොට මේක ටිකක් දිගට සාකච්ඡා කරන්න ඕන ගැටලුවක්. ඒතකොට අපි අද පටන් ගන්නවා වක්‍ර ප්‍රස්තාරවල මෙන්න මේ ජ්‍යාමිතික විවරණයත් එක්ක තියෙන මූලික ලක්ෂණ ගැන කතා කරනවා. පැහැදිලිද? එහෙනම් අපි මාතෘකාව සටහන් කරගමු වක්‍ර ප්‍රස්තාර කියන එක. වක්‍ර ප්‍රස්තාර. එතකොට වක්‍ර ප්‍රස්තාරයක පොදු ලක්ෂණය. වක්‍ර ප්‍රස්තාරයක පොදු ලක්ෂණය වෙන්නේ මේක ශ්‍රිතයේ සමීකරණය. එතකොට ශ්‍රිතයේ සමීකරණය ගත්තාම ප්‍රධාන සමීකරණ ශ්‍රිත ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි y සමානයි ax වර්ග ධන bx ධන c කියන ආකෘතිය. මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාරයක් කොහොමද අපි හඳුනගන්නේ? මේවල හැසිරීම කොහොමද? මේවල වක්‍රය දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේවල තියෙන මූලික ලක්ෂණ ටික ගැන කතා කරන්න තියෙනවා. එතකොට දෙවෙනි ආකෘතිය තමයි y සමානයි මෙන්න මේ විදිහට x ධන a වල වර්ගය ධන b. මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාර. එතකොට මේ ශ්‍රිතය මෙන්න මේ ආකාරයක් ගත්තහම අපිට කොහොමද මේ ප්‍රස්තාර හැසිරෙන්නේ? මේවල ලක්ෂණ මොනවද? එහෙම නැත්නම් මේකේ හැසිරීම මොන වගේද කියන එක ගැන අපි ඉගෙන ගන්න ඕනේ. තුන්වෙනි ආකෘතිය තමයි මේක තියෙන y සමානයි x ධන a. x ධන a තවත් වරහණක් තියෙනවා x ධන b ආකාරය. මෙන්න මේ වගේ ආකාරයකින් තියෙන ප්‍රස්තාර. එතකොට 11 වසරේදී තියෙන ප්‍රස්තාර ආකාර තුනක් සමීකරණයේ හැටියට. එතකොට මෙන්න මේ සමීකරණයේ ආකාර තුනෙන් අපි වෙන වෙනම සාකච්ඡා කරන්න ඕනේ මේවල ලක්ෂණ, ගුණ සහ හැසිරීම පිළිබඳව. එහෙනම් ඔයගොල්ලෝ මාතෘකාවේ ලියා ගන්න. මෙන්න මේ සමීකරණ තුන මේ කොටස තුන ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රස්තාර පිළිබඳව. ඊළඟට අපි බලමු මේ එකින් එක අරගෙන කොහොමද මේවල ලක්ෂණ සහ හැසිරීම කියලා කියන්නේ.
හරි. එහෙනම් අපි අද බලමු මෙන්න මේ ප්‍රස්ථාරයන් වල අපි කතා කරා මුලින්ම සමීකරණ වර්ග තුනක් තියෙන ප්‍රධාන ආකෘති තුනක් තියෙන බව. එතකොට පළවෙනි ආකෘතිය තමයි මෙන්න මේක y සමානයි ax වර්ග ධන bx ධන c කියන ආකාරය. ඒතර මේක ඔයගලට පේනවා y කියන්නේ ප්‍රස්ථාරයක y අක්ෂය, x කියලා වලින් කියන්නේ x අක්ෂය කියන. ඒතකොට මෙතන අමතරව තියෙන a b c කියන සංඛ්‍යා ටිකක්. ඒතකොට මෙන්න මේකේ a, b, c කියලා කියන්නේ නිකිල සංඛ්‍යා. නිකිල වෙනවා. එතකොට මේ a b c වලට තියෙන්න පුළුවන් ධන හෝ ඍණ ඕනෑම අගයක්. සමහර වෙලාවට භාග සංඛ්‍යාවක් මේකේ අන්තර්ගත වෙනවා. එතකොට a b c වලට නිකිල සංඛ්‍යා තමයි අන්තර්ගත වෙන්නේ. සමහර වෙලාවකට නිකිල කියලා වලට අයිති වෙනවා බිඳුවක්, සමහර අවස්ථාවක බිඳුව වෙන්නත් පුළුවන්. හැබැයි a බිඳුව වෙන්න බෑ. මොකද වර්ග සමීකරණයක් අනිවාර්යෙන් තිබිය යුතු b වලාගේයි c වලාගේයි බිඳුව වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ලක්ෂණය අනුව අපට පුළුවන් මුලින්ම මේ ප්‍රස්ථාරය දැක්කහම මේ ප්‍රස්ථාරයේ හැඩය තීරණය කරන්න. හැඩය තීරණය කරන්න කිව්වේ මෙන්න මෙහෙමයි x වල වර්ගයේ සංගුණකය. x වර්ගයේ සංගුණකය එතකොට a. a වලාගය අනුව තමයි අපි ප්‍රස්ථාරයේ හැඩය තීරණය කරන්නේ. එතකොට a වල අගය විශාලයි බිඳුව නම් ඒ කියන්නේ මොකක්ද? a වලාගය බිඳුවට වඩා විශාලයි. බිඳුවට වඩා විශාලයි කියන්නේ ධනාගයක්. එතකොට ඒ වලාගේ ධනාගයක් වෙනවා නම් අනිවාර්යෙන්ම අපිට කියන්න පුළුවන් ඒකේ හැඩය මොකද්ද? අවම හැඩයක්. අවම හැඩයක් තමයි ගන්න. ඒකට ප්‍රස්ථාරය අපිට දැක්ක ගමන් මේකේ හැඩය තීරණය කරන්න පුළුවන්. එතකොට ඒ වලාගේ විශාලයි බිඳුව නම් අවම හැඩයක් වෙන්නේ. ඒ වගේමයි ඒ වලාගේ කුඩයි බිඳුව. කුඩයි බිඳුව කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ඍණාගයක් නේ. එතකොට ඒ වලාගේ බිඳුවට වඩා කුඩයි. එහෙනම් ඍණයි. එහෙනම් ඍණාගයක් වෙනවා නම් ඒකේ හැඩය අපිට නිකම්ම කියන්න පුළුවන් උපරිම හැඩයේ ප්‍රස්ථාරයක් වෙනවා. උපරිම හැඩයේ ප්‍රස්ථාරය. එහෙනම් ඔන්න ප්‍රස්ථාරයේ සමීකරණය දැක්ක ගමන් අපිට මෙන්න මේ ලක්ෂණ දෙක කියන්න පුළුවන්. උපරිම හැඩයක්ද අවම හැඩයක්ද කියන එක ගැන. ඊළඟට බලමු එතකොට මේ ආකාරයේ සමීකරණයන් වල ප්‍රස්ථාරය අඳින්න නැතුව අපිට මේ හැඩ දෙක ගැන කියන්න පුළුවන්. මේකෙන් කියන්න පුළුවන් වෙන්නේ මූලික ලක්ෂණයන් ඔච්චරයි. ඊළඟට ඉතුරු ටික කියන්න වෙන්නේ අපට ප්‍රස්ථාරයේ දීලා තියෙන සූත්‍රයට එහෙම නැත්නම් ශ්‍රිතේ සමීකරණයට වගුව හදලා වගුවෙන් එන ජාන්තික ලක්ෂණ ටික ප්‍රස්ථාර කඩදාසිය මත නිරූපණය කරාට පස්සේ තමයි අපිට මේක ඉතුරු ලක්ෂණ ටික ගැන කතා කරන්නේ. අපි එහෙනම් උදාහරණයක් අරගෙන බලමු ප්‍රස්ථාරයේ ඉතුරු ටික කොහොමද කරන්නේ කියලා. හරි. අපි එහෙනම් බලමු පළවෙනි ආකාරයේ යටතේ උදාහරණයක් අරගෙන ප්‍රස්ථාරයක් ඇඳලා ඒකේ තියෙන මූලික ලක්ෂණ ටික. එතකොට පළවෙනි සමීකරණය මම ගන්නවා y සමානයි x වර්ගය ධන 2x ඍණ 3 කියන උදාහරණය. මෙන්න මේකයි උදාහරණය. එතකොට මෙන්න මේ උදාහරණයට ප්‍රස්ථාරය අඳින්න නම් අපිට x අක්ෂය තුල යම් පරාසයක් අවශ්‍ය වෙනවා. ඒ පරාසය මම ගන්නවා මොකද්ද? ඍණ 4 ඉඳලා ඍණ 4ට වඩා විශාල හෝ සමානයි x කුඩායි 2 කියන පරාසය. මෙන්න මේ පරාසය තුල මේ ප්‍රස්ථාරයේ හැසිරීම ගැන අපි චුට්ටක් බලමු. එතකොට මේ ප්‍රස්ථාරයට අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ පරාසය තුල අගය වගුවක් හදාගන්න එක. අගය වගුවක් හදන්න ඕන. එහෙනම් අපි අගය වගුව හදනකොට ඔයගොල්ලෝ දන්නවා අපිට අගය වගුව හදාගන්න පුළුවන් ආකාර තියෙන කීපයක්. සරල මේක ඊටම පහසුවෙන් හදාගන්න පුළුවන් එක තමයි ආදේශිත අගය වගුව නේද? එතකොට මම පළවෙනි එක ගන්නවා x y කියලා. එතකොට x වලට ගන්න තියෙන ඛණ්ඩාංක වල x අක්ෂයේ අගයන් තමයි ඍණ 4, ඍණ 3, ඊළඟට ඍණ 2, ඍණ 1, බිඳුව 1 ඊළඟට තියෙනවා 2. ඔය ආකාරයේ x අක්ෂය. මෙන්න මේ අගය වගුවේ y අක්ෂයේ y තීරය පුරවන්න ඕනේ. y තීරය පුරවන්නේ නම් අපි දන්නවා මේ තියෙන ප්‍රස්ථාරය y සමානයි x වර්ගය ධන 2x ඍණ 3 කියන සමීකරණය. මෙන්න මේ ශ්‍රිතයේ x වල අගයන් මෙන්න මේ අගයන් වෙනකොට අපි y වල අගයන් ටික හොයාගන්න වෙනවා ආදේශ කළා. එතකොට මම එක උදාහරණයක් ගන්නම්. x සමානයි ඍණ 4 වෙනකොට කොහොමද මේකේ y වල අගය හැසිරෙන්නේ කියන එක. මෙතන තියෙනවා y සමානයි x වලට අපි ආදේශ කරනවා ඍණ 4 යාගේ වර්ගය ධන 2x වෙනුවට x වෙනුවට මෙතන දානවා අපි ඍණ 4 තව තියෙනවා
ඍණ 3ක්. ඔය ආකාරය. ඊළඟට අපි මේක සුළු කරාම ඍණ 4 වර්ගය ඔයගොල්ලෝ දන්නවා ඍණ 4 ඍණ 4න් වැඩි කරන්නේ. එතකොට ධන 16යි. මෙතන ධනයි ඍණයි සුළු කරාම ඍණ වෙනවා ඍණ 8යි. තව තියෙනවා ඍණ 3ක්. එතකොට 16න් 8ක් අඩු කරාම 8යි 8න් 3ක් අඩු කරාම 5යි. එහෙනම් අපට එනවා x වලාගේ ඍණ 4ේදී y වලාගේ කීයද 5යි කියලා. මෙන්න මේ ආකාරයට මේ වගුවේ සියලුම හිස්තැන් ටික පුරවන්න ඕනේ. එතකොට මම ඊළඟට ගන්නම් මෙන්න මේ වගුවේ හිස්තැන් ටික මේ ආකාරයට පිරෙව්වහම අපි එතනින් එහාට මොකද්ද කරන්නේ කියලා. එතකොට ගොඩක් වෙලාවට අපිට සම්පූර්ණම වගුවක් හදන්න විභාගයට ලැබෙන්නේ නැහැ. වගුව දීලා මේකේ හිස්තැන් කීපයක් විතරයි අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට එතින්දී අපිට පැහැදිලිව කියනවා ප්‍රශ්න පත්‍රයේ උපදෙස් දෙනවා අගය ලබාගත් අයුරු දක්වමින්. අගය ලබාගත් අයුරු දක්වමින්. එතකොට මෙන්න මේ ආකාරයට හදන්න වෙනවා. එකපාරට හිතෙන් දාන්න බෑ. එතකොට අගය ලබාගත් අයුරු දක්වමින් කිව්වහම අපි ආදේශ කරන ආකාරය මේ විදිහට සටහන් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ හිස්තැන් වලට පුරවන්නේ. මම දැන් මේක ඉතා ඉක්මනින් අපි ඉතුරු ටික සාකච්ඡා කරන්න ඕන නිසා මම හිස්තැන් ටික ඉක්මනින් පුරවන්න. හරි. ඔන්න අපි දැන් මේකේ හිස්තැන් ටික මම පුරවලා ඉවරයි. අපි එක උදාහරණයක් ඔයගලට සම්පූර්ණ කරා හිස්තැන් පුරවන ආකාරය. එතකොට මෙන්න වගුවේ හිස්තැන් ටික පිරවුවාම මේ ආකාරයට වෙනවා. එතකොට ඔයගලට පේනවා මෙන්න මේ ප්‍රස්තාරයේ තියෙන ඛණ්ඩාංක දිහා බැලුවාම මේක සමමිතික ඛණ්ඩාංක තියෙනවා. එක ලක්ෂයක් වටා එක ඛණ්ඩාංගතලයේ එක ලක්ෂයක් වටා තියෙන ඛණ්ඩාංක දෙපැත්තට සමමිතික වෙලා තියෙනවා. හැබැයි මේක 11 වසරේදී හැම විටම මේ විදිහට වෙන්නේ නැහැ. ගොඩක් තැන්වලදී ওই ආකාරයට එනවා. සමහර වෙලාවට සමමිතික ඛණ්ඩාංක නොවන ස්ථානත් අපට ලැබෙනවා. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද සමහර වෙලාවට ළමයි හිතනවා මේක අනිවාර්යයෙන්ම ඛණ්ඩාංක ටික සමමිතික වෙන්න ඕන කියලා. එහෙම අනිවාර්යයක සිදුවීමක් නෙමෙයි. හරි. එහෙනම් අපි බලමු මේකේ ප්‍රස්තාරයේ ඉක්මනින් බැඳලා ඒකේ ලක්ෂණ ටික ගැන කතා කරන්න. මම ගන්නවා එතකොට x අක්ෂයේ තියෙන්නේ ඍණ 4යි ධන 2 කියන පරාසය. y අක්ෂයේ නම් ධන 5යි ඍණ 4. ඒවා තමයි ඛණ්ඩාංකයේ තියෙන මූලිකම ලක්ෂණ ටික. ඒ ගැන බලන්න ඕනේ. එතකොට x අක්ෂයේ ඍණ පැත්ත වැඩි. එහෙනම් වම් පැත්ත ටිකක් තියෙනවන ඉඩ අරගෙන අඳින්න වෙනවා. එතකොට මම ගන්නම් මේ හරියෙන්. එතකොට ඔන්න x අක්ෂය ඊළඟට y අක්ෂය. මේ අක්ෂය ටික ගත්තා අපි ක්‍රමාංකණය කරමු කුඩා කොටු 10කින් එක එකකයක් වෙන විදිහට. මොකද අපිට ගන්න පුළුවන් ඛණ්ඩාංක ඉතා කුඩා වර්ගයක්. ඒක නිසා අපට හොඳට ඉඩ කඩ ඇතුව අඳින්න පුළුවන් කුඩා කොටු 10කින් එක එකකයක් වෙන විදිහට. එතකොට මෙතන මම ගන්නවා y අක්ෂයේ 1 2 3 4 5 කියන අගයන් ටික ඒ ප්‍රමාණවත්. එතකොට ඒකේ ඍණ දිශාවට තියෙනවා 4ට වෙනකන් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 කියන අගයන්. x අක්ෂය ගත්තොත් x අක්ෂයේ ධන දිශාවට තියෙන්නේ 2ට. මෙතන තියෙනවා 1 ඊළඟට 2. මේ තියෙන්නේ x අක්ෂය. මේ y අක්ෂය. එතකොට ඍණ දිශාවේ තියෙනවා x අක්ෂයේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 අපට ඒ ප්‍රමාණවත් ඍණ 4. මෙතන අපි කියනවා ඛණ්ඩාංක තලයේ මූල ලක්ෂය. එහෙනම් අපි බලමු මෙන්න මේ ඛණ්ඩාංක ටික අපි ඉක්මනින්ම සටහන් කරලා ඛණ්ඩාංක තලයේ. එතකොට ඍණ 4ේදී x වල ඍණ 4ේදී y වලාගේ 5යි. ඍණ 4ේදී y වලාගේ 5යි. එතකොට අපි ගොඩක් වෙලාවට හොඳ දේ තමයි ඒ අදාළ ලක්ෂය පිටකින් ලකුණු කරලා ඒ වටා කුඩා රවුමක් අඳින බොහොම කුඩාවට ඒ ස්ථානයේ ප්‍රදේශය සටහන් කරන්න. ඊළඟට ඍණ 3ේදී බිඳුවයි. ඍණ 3ේ බිඳුව කියන්නේ මෙතනමයි. ඍණ 2ේදී ඍණ 3යි. ඍණ 2ේදී ඍණ 3යි කියන්නේ මෙතන ඒ ලක්ෂය. ඊළඟට එනවා ඍණ 1ේදී ඍණ 4යි. ඍණ 1ේදී ඍණ 4 මේ ලක්ෂය. ඊළඟට තියෙනවා බිඳුවේදී ඍණ 3. ඒක y අක්ෂය මතමයි. එකේදී බිඳුව කියන්නේ x වලින් 1යි y වලින් බිඳුවයි. දෙකේදී 5 ඔන්න මෙතන එනවා දෙකේදී 5 කියන ලක්ෂය. අපට විභාගයේදී මෙන්න මේ තරම් දුරට ඇඳහම ලකුණු 3ක් විතර අපට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ලකුණු 3 ලැබෙන්නේ ප්‍රස්තාරයේ අක්ෂ දෙක නිවැරදිව ක්‍රමාංකණය කරලා තියෙනවද? නිවැරදිව ක්‍රමාංකණය කරලා තියෙනවද? ඒකට ලකුණක් හම්බ වෙනවා. ඊළඟට මේ දීලා තියෙන වගුවේ ලැබෙන ලක්ෂ්‍ය ටික නිවැරදිව තියෙනවා නම් තවත් ලකුණක් ලැබෙනවා. තුන්වෙනි ලකුණ ලැබෙන්නේ මෙන්න මේ අඳින වක්‍රය. වක්‍රය සුමට වෙන්න. අපි වක්‍රය අඳිමු බලන්න ඊළඟට. අපි
ඔය ආකාරයට අඳින්න පුළුවන්. සුමට වක්‍රයක් වෙන්න ඕන. අපි ඔන්න වක්‍රය ඇඳා ඔය ආකාරයට. මේ වක්‍රය මත ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න වෙනවා. එතකොට ප්‍රස්ථාරයේ සමීකරණය මොකද්ද? y සමානයි x වර්ගය ධන 2x ඍණ 3 කියන ප්‍රස්ථාරය. ඔන්න අපි ප්‍රස්ථාරය ඇඳා. මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳට පස්සේ අපිට තියෙනවා මේ ප්‍රස්ථාරයේ හැසිරීම ගැන කතා කරන්න. ප්‍රස්ථාරයේ හැසිරීම ගැන කතා කරන්න තියෙනවා. මේ ප්‍රස්ථාරයේ හැසිරීම ගැන කතා කරනකොට මෙයාට තියෙන පොදු ලක්ෂණ ගණනාවක්. ඒ පොදු ලක්ෂණ ටික තමයි අපි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මම මුලින්ම සටහන් කරන්නම් මේකේ තියෙන පොදු ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි මේකේ හැඩය. මේකේ හැඩය අපි ලියන්න ඕනේ. එතකොට මේකේ හැඩය මොකද්ද? අවම හැඩයේ ප්‍රස්ථාරය. ඒක අපි කිව්ව ප්‍රස්ථාරයේ සමීකරණය දැක්ක ගමන් කියන්න පුළුවන් අපිට. එතකොට මේක අවම හැඩයේ ප්‍රස්ථාරය. එතකොට අවම හැඩයේ ප්‍රස්ථාරයක් නිසා මේකට තියෙනවා අවම අගයක්. අවම අගයක් තියෙනවා. එතකොට අවම අගය කියන්නේ මෙන්න මෙතන. අවසානයේ ප්‍රස්ථාරයේ පහළට ගමන් කරපු අවම ස්ථානය තමයි අවම අගය කියලා කියන්නේ. එතකොට මේක හැඩය අවමයි. අවම හැඩයක්. දෙවෙනි එක තමයි මේකේ අවම අගය. අවම අගය ඍණ 4. අවම අගය ඍණ 4. සමහර වෙලාවට මේක වරද්දලා ළමයි දාන මේ y අක්ෂයේනේ ඍණ 4 තියෙන්නේ. y සමානයි ඍණ 4 කියලා. එහෙම ලියන්න බෑ. මොකද y සමානයි ඍණ 4 කියන්නේ රේඛාවකට. ඒතර සමානයි කියන්නේ රේඛාවක්. ඒකට y වලගේ ඍණ 4 නම් අවම අගය ඍණ 4යි. ඊළඟට තියෙන ප්‍රස්ථාරයේ තවත් ලක්ෂණයක් ගැන කතා කරන්න. මෙන්න මේ ලක්ෂණය. මොකද්ද මේක? ඔයගොල්ලෝ දන්නවා කලින් කතා කරලා තිනවා. ප්‍රස්ථාරය සමාන කොටස් දෙකකට වෙන් කෙරෙන රේඛාව. ඒක කඩිරින් අඳින්නේ. අපි ඒකට කියනවා මොකද්ද? සමමිතික අක්ෂය කියලා. ඒතකොට අපිට මේක ලියන්න පුළුවන් තුන්වෙනි කාරණාව මේ සමමිතික අක්ෂයේ නම අපි හොයාගන්න වෙනවා. කොහොමද අපි ඒක හොයාගන්නේ? මෙන්න මේ ප්‍රස්ථාරය සමමිතික අක්ෂය ඇඳහම ඡේදනය වෙන්නේ හැම විටම x අක්ෂය. එතකොට x අක්ෂය ඡේදනය වෙන්නේ කීයේදීද? ඍණ 1ේදී. එහෙනම් x අක්ෂය ඍණ 1ේදී ඡේදනය වෙනවා කියලා කියන්නේ මේකේ නම x සමානයි ඍණ 1. එහෙනම් සමමිතික අක්ෂය x සමානයි ඍණ 1. මෙන්න මේ x සමානයි ඍණ 1 කියන සමමිතික අක්ෂය වටා මෙන්න මේක මේ ප්‍රස්ථාරය සමමිතික වෙනවා. ඒකට සමමිතික අක්ෂය කියලා කියනවා. ඔන්න එතකොට ඒකේ ප්‍රස්ථාරයේ තියෙන තවත් ලක්ෂණයක්. තවත් තියෙනවා අපිට ලක්ෂණ ගැන කතා කරන්න. මෙන්න මේ ප්‍රස්ථාරයේ අපි දන්නවා ඛණ්ඩාංක තලයෙන් වෙන් වෙනවා කොටස් 4ක් තුතින්. නේද? ප්‍රදේශ 4ක් වෙන් වෙනවා. අපි මේක උසස් පෙළදී විශේෂයෙන්ම සඳහන් කරන මෙන්න මේ කොටස් 4 පිළිබඳව වෘත්තපාද හැටියට. ඒක O level පන්තියේදී නම එච්චර පාවිච්චි කරන්නේ නැහැ. නමුත් උසස් පෙළදී අපි මේකට කියන්නේ ඛණ්ඩාංක තලයෙන් වෙන් වෙන වෘත්තපාද කියලා කියන්නේ අපි මේ කොටස් 4. ඒකට මේ කොටසේදී x වලාගයත් y වලාගයත් ධනයි. මේකෙදි y වල ඛණ්ඩාංක y වලාගයන් ධනයි x වල ඛණ්ඩාංකයන් ඍණයි. මෙතන කොටස ගත්තොත් x වලත් ඍණයි y වලත් ඍණයි. ඒකට මේ කොටස ගත්තොත් x වලාගයන් ධනාගයන් වෙනවා y වලාගයන් ඍණාගයන් වෙනවා. එතකොට මෙන්න මේ කොටස් 4ෙදී මේ ප්‍රස්ථාරය හැසිරෙන ආකාරය ගැන අපි ඊළඟට කතා කරන්න ඕන. අපි බලමු එහෙනම් මේ කොටස් ගැන කොහොමද කතා කරන්න කියලා. හරි. එහෙනම් අපි බලමු දැන් අපි මූලික ලක්ෂණ 3ක් ගැන කතා කරා. 4 වෙනි ලක්ෂණය. අපි කතා කරේ මෙන්න මේ වෘත්තපාදයන් ගැන. ඒතර වෘත්තපාදයන් ගැන කතා කරනකොට මෙතන ඉඳලා මේ ප්‍රස්ථාරය මේ විදිහට පහළට තමයි යන්නේ. ඒ කියන්නේ පහළට යනවා කියන්නේ ප්‍රස්ථාරයේ අඩුවන ගතියක් තමයි තියෙන්නේ. පුතේ අපි නිතරම x අක්ෂයේ ඍණ වලින් පටන් ගන්නෙ. එතකොට මේ පැත්තේ ඉඳලා තමයි ප්‍රස්ථාරයක් ගැන විස්තර කරනකොට කරන්න ඕනේ. මේ පැත්තේ ඉඳලා නෙමෙයි. එතකොට ඍණ 4 යගයන් තියෙන්නේ මෙතන. එහෙනම් මෙතන ඉඳලා තමයි ප්‍රස්ථාරයේ ආරම්භක ස්ථානය වෙන්නේ මෙතන. මෙතන ඉඳලා ප්‍රස්ථාරය මෙතනට වෙනකන් තියෙන්නේ මෙන්න මේ කියන වෘත්තපාදයේ තුල. මේ කියන ඛණ්ඩාංක තලයේ කොටස තුල. අපි ගත්තොත් මෙන්න මේ කොටස මම වෙනම පැහැදිලි කරන්නම්. මේ කොටස ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? ප්‍රස්ථාරයේ අගය අඩු වෙලා. අඩු වෙලා තින්නේ කොහෙද? ධන පැත්තේ ඉඳලා. අපි දන්නවා x අක්ෂයෙන් ඉහළ ධනයි.
එක් අක්ෂයෙන් පහළ ඍණයි. මොකද අපි එහෙම කියන්නේ ප්‍රස්ථාරයේ සියලුම දේවල් රැඳිලා තියෙන්නේ x ඛණ්ඩාංකයේ x අගයන් මත. එතකොට ප්‍රස්ථාරයේ ප්‍රධානිය කවුද? y. එතකොට ධන ඍණ කියන අවස්ථාවන් අපි වෙන් කරන්නේ y අක්ෂය හරහා. එතකොට x අක්ෂයට ඉහළ කොටස y වල ධනාගයන්නේ. එතකොට අපි ඒකට කියනවා මේ ධන ප්‍රදේශය. එතකොට මේ තියෙන්නේ ඍණ ප්‍රදේශය. එහෙනම් ප්‍රස්ථාරයේ මේ කොටස ගත්තොත් ධනයි. හැබැයි ධනව මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි මේකට ලියනවා ධනව අඩු වේ. ධනව අඩු වෙනවා. එතකොට ධනව අඩු වෙන කොටසේදී අපි ලියන්න අවශ්‍යයි මේ ප්‍රදේශය මොකද්ද කියලා. මොකද්ද ප්‍රදේශය? x වලින් තමයි අපි ලියන්නේ. ඒතර මෙතන x වලගේ කීයද? ඍණ 4යි. මේ ඛණ්ඩාංකයේ තියෙන x වල ඍණ 4යි. මේ ඛණ්ඩාංකයේ තියෙන්නේ ඍණ 3යි. එතකොට මේ ඍණ 4යි ඍණ 3යි අතරේ තියෙන ප්‍රදේශයේදී තමයි ප්‍රස්ථාරය මේ හැසිරීම ගන්න. මොකද්ද? එහෙනම් ප්‍රදේශය මොකද්ද? ඍණ 4ට වඩා විශාලයි x කුඩායි ඍණ 3. මෙන්න මේ පරාසය තුල ශ්‍රිතය ධනව අඩු වෙනවා. එතකොට ශ්‍රිතය කියන්නේ ප්‍රස්ථාරයට ප්‍රස්ථාරයේ මේ ලක්ෂණය අඩු වෙනවා මෙන්න මේ පරාසය තුල. එතකොට අපි ඔන්න ඒකත් මේකේ හැසිරීමක්. ඒතර ප්‍රස්ථාරයේ හැසිරෙන විදිහ නේ කියන්නේ. ඔන්න තවත් එකක්. සමහර ලාවට අපිට විභාගෙට අහනවා මෙන්න මේම පරාසය දෙනවා. පරාසය දීලා මේ පරාසය තුල ප්‍රස්ථාරයේ හැසිරීම විස්තර කරන්න. ඒතර ඔයගලට ලියන්න තියෙන්නේ පුතේ ප්‍රස්ථ ශ්‍රිතය ධනව අඩු වෙයි කියලා. අපි ඊළඟට බලමු ඊට පහළ කොටස. නිතරම අපි කියන්නේ සමමිතික අක්ෂයෙන් වෙන කොටස දක්වා විතරයි. ඒකට මේ ප්‍රස්ථාරයේ මෙතන ඉඳලා මේ සමමිතික අක්ෂය දක්වා තමයි අපිට කියන්න තියෙන්නේ. අපි ගත්තොත් මෙන්න මෙතන ඉඳලා ප්‍රස්ථාරයේ මෙන්න මේ කොටස සම්බන්ධයි. එහෙනම් ඒත් වෙන්නේ මෙතන ඉඳලා ගත්තාම එන්න තව දුරටත් අඩු වෙලා යන එක. මොකද මේ හරියේදී y වලාගේ ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4 දක්වා. එහෙනම් මේක අඩු වෙනවා. හැබැයි මේකෙදි ධනවනේ අඩු වෙන්නේ ශ්‍රිතය. මෙතන තියෙන ඍණ ප්‍රදේශය තුල එහෙනම් මේක ඍණව අඩු වේ කියලා තමයි එන්නේ. ඍණව අඩු වේ. ශ්‍රිතය ඍණව අඩු වෙනවා. ඒකෙත් පරාසය දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන්. පරාසය ආරම්භ වෙන්නේ මෙතින්. ඍණ 3ේදී. ඍණ 3 ඉඳලා මෙතන තියෙන x ලාගේ කීයද? ඍණ 1 කිලි. ඒ කියන්නේ ඍණ 3 සිට ඍණ 1 දක්වා තමයි එතන පරාසය තියෙන්නේ. ඍණ 3යි විශාලයි x කුඩායි ඍණ 1. ඍණ 3 ඉඳලා ඍණ 1 දක්වා තමයි මේ ප්‍රදේශය තියෙන්නේ. හරි. හරි. අපි දැන් එහෙනම් වෘත්තපාද දෙකක් ගැන කතා කරා. ඊළඟට අපි බලමු ඊළඟ අවස්ථාවේ තියෙන කොටස ගැන. මෙන්න මෙතන තියෙන කොටස. අවසානයේ මෙන්න මේ කොටස ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ කොටස ගැන දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. කොහොමද මේ කොටස සම්බන්ධ වෙන්නේ? මෙතනට අපි දැන් මේක අඩු වෙවි ඇවිල්ලා ශ්‍රිතය අඩු වෙවි ඇවිල්ලා මෙතන ධනව අඩුවේ ඍණව අඩුවේ මෙතනදී මොකද වෙන්නේ? අන්න වැඩි වෙන්න පටන් ගන්න ශ්‍රිතය. එතකොට වැඩි වෙන්න පටන් ගත්තට ප්‍රදේශය කොහෙද? x අක්ෂයෙන් පහළයි තියෙන්නේ. එහෙනම් ඍණ ගතිය තාම තියෙන්නේ. එහෙනම් අපි මෙතන ලියන්නේ මොකද්ද? ඍණව වැඩි වේ. ඍණව වැඩි වේ. ඍණව වැඩි වේ. මොකක්ද ඒකේ පරාසය? මෙතන තියෙන x ලාගේ ඍණ 1යි ඍණ 1ට වඩා විශාල වෙනවා x කුඩා වෙනවා. කීයට දක්වාද? ධන 1 දක්වා. එතකොට මෙන්න මේ ඍණ ගතිය තියෙන්නේ ඍණ 1ට වඩා විශාලයි x කුඩායි 1. මෙන්න මේ ප්‍රදේශය තුලදී ප්‍රස්ථාරය ඍණ ගතිය වැඩි වෙනවා. ඍණ ගතිය නෙමෙයි ඍණව වැඩි වෙනවා. ප්‍රස්ථාරය ඍණයි නමුත් ප්‍රස්ථාරය වැඩි වෙනවා. දැන් මෙහෙ එනකොට ධනව අඩුවේ ඍණව අඩුවේ ඍණව වැඩි වෙන්න ගන්නවා. එහෙනම් අපිට තියෙන අවසාන කොටස ගැන කතා කරන්න මෙන්න මේ කොටස ගැන. මෙතන ඉඳලා කතා කරනකොට අපි බලමු මෙන්න මේ ප්‍රදේශය ගැන අපට මොනවද කියන්න පුළුවන් කියලා. ඒකට ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ට තනියම කියන්න පුළුවන් මේ ප්‍රදේශයට මොකද වෙන්නේ කියලා. මෙතන ඉඳලා මෙතන x අක්ෂයෙන් ඉහළයි. එහෙනම් ධන ඒ වගේමයි දැන් යන්නේ වැඩි වෙන දිශාවට. එහෙනම් මේ ප්‍රදේශය ගැන කතා කරොත් ධනව වැඩි වෙයි. ධනව වැඩි වෙයි. පරාසයක් කියන්න පුළුවන් x ලාගේ 1යි මෙතනදී x ලාගේ 2යි. එහෙනම් ධන 1ට වඩා විශාලයි x කුඩායි 2 කියන පරාසය තුල. මෙන්න මේ පරාසය තුල ශ්‍රිතය ධනව වැඩි වෙන අවස්ථාවක්. එතකොට අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ ස්ථාන පරාසයන් ගැන වෙනම කියනවා. සමහර වෙලාවට මේ පරාසය දීලා මේ පරාසය තුලදී ශ්‍රිතයට හැසිරීම විස්තර කරන්න කියනවා.
සමහර වෙලාවට හැසිරීම දීලා හැසිරීමට අදාළ පරාසය අහන. උදාහරණයක් හැටියට ශ්‍රිතය ඍණව වැඩි වෙන පරාසය ලියා දක්වන්න. එතකොට ඍණව වැඩි වෙන්නේ මෙන්න මෙතනදී. එහෙනම් පරාසය කියන්නේ ඍණයකට වඩා විශාලයි x කුඩායි 1. මේව පුතේ ලියන්න එපා කතා කරන භාෂාවෙන්. අපි හිතමු කෙනෙක් ලියාවි ඍණ එකක් ධන එකක් අතර කියලා. එහෙම ලියන්න එපා. මොකද අතර සිට දක්වා කියන වචනවල විශේෂිත තේරුම් තියෙන සමහර වෙලාවට ඕක පැටලෙන්න පුළුවන් විභාගෙට. ඒක නිසා මේ අසමානතාවයෙන්ම උත්තර ලියන්න. මොකද ගණිතයේ පිළිතුරු ලියන්න ඕන ගණිතයෙන්. එතකොට මේක තමයි නිවැරදිම ආකාරය. හරි. අපි ඊළඟට බලමු දැන් ශ්‍රිතේ හැසිරීම අපි ගොඩක් කතා කරා. තවත් තියෙනවා හැසිරීමක් මේක කතා කරන්න. මොකද්ද? මෙන්න මේ ප්‍රස්ථාරයේ ධන දිශාවේ තියෙන කොටස් දෙකක් හැටියට දෙපැති තියෙනවා. එතකොට ප්‍රස්ථාරයේ අපට අහන්න පුළුවන් ධනාගයක් ගන්න පරාසය. එතකොට ධනාගයක් ගන්න පරාසයන් දෙකක් තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාට මේ වගේ ප්‍රශ්නයක් අහනවලු. එහෙම නැත්නම් අහන්නේ ධනව අඩු වෙන පරාසය, එහෙම නැත්නම් ධනව වැඩි වෙන පරාසය. තනි එකකට ධන පැත්ත උත්තර ලියන්න බෑ කියලා ඔයගොල්ලන්ට පැහැදිලි. ප්‍රස්ථාරයේ අක්ෂ දෙකක් තියෙන ප්‍රධාන අන්ත දෙකක් තියෙනවා. ඊළඟට හැබැයි මේ x අක්ෂයෙන් පහළ කියන්නේ තනි වක්‍ර කොටසක්. එහෙනම් අපිට ප්‍රස්ථාරය අහන්න පුළුවන් කෙනෙකුට කොහොමද ශ්‍රිතය ඍණාගයක් ගන්නා x යාගයේ පරාසය කොහොමද කියලා. එතකොට ඍණාගයක් ගන්නා පරාසය කිව්වහම ඍණව අඩු වෙනවත් ඍණව වැඩි වෙනවත් කියන කොටස් දෙකම එකට එකතු කරලා ලියන්න ඕනේ. ඒක පැහැදිලිව තේරෙන්න ඕන ඕගොල්ලන්ට. එහෙනම් ප්‍රස්ථාරය ඍණාගයක් ගන්න. එහෙම නැත්නම් ශ්‍රිතය ඍණාගයක් ගන්න පරාසය කියන්නේ මෙන්න මෙතන x අක්ෂයේ ඉඳලා මේ දක්වාම එනවා. එතකොට ශ්‍රිතය ඍණාගයක් ගන්න එක වැදගත් එකක්. ඍණාගයක් ගන්න. එතකොට ඍණාගයක් ගන්න පරාසය මොකක්ද වෙන්නේ? ඍණ 3ට වඩා විශාලයි. ඍණ 3ට වඩා විශාලයි x කුඩායි කීයද? ධන 1. මෙන්න මේ පරාසය තමයි ශ්‍රිතය ඍණාගයක් ගන්න පරාසය. එතකොට තනි එකට ලියුවා. එතකොට අපි දන්නවා ඔයගොල්ලෝ ඍණාගයක් ගන්න කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් ඍණව අඩු වෙනවා, ඍණව වැඩි වෙනවා. එතකොට ඒක තනි එකක් හැටියට කියන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට බලමු තවත් කොටසක් පිළිබඳව මේ ප්‍රස්ථාරය තුල දකින්නට ලැබෙන ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට පහළ බහැලා ඉහළට යනකොට ප්‍රස්ථාරයේ බිඳුව වෙන ස්ථානයක් තියෙනවා. දැන් ඔයගලට ඒක කියන්න පුළුවන්. මොකද්ද බිඳුව වෙන ස්ථානය? ප්‍රස්ථාරයේ බිඳුවයි කියන්නේ වයිවලාගේ බිඳුවයි. වයිවලාගේ බිඳුව වෙන ස්ථාන දෙකක් තියෙනවා. මෙන්න මේ ස්ථානයන් දෙක. අපි උතනට කියනවා ශ්‍රිතය ශූන්‍ය වන අගයන් කියලා. ශ්‍රිතය ශූන්‍ය වන අගයන්. ශ්‍රිතය ශූන්‍ය වෙනවා x ලාගේ ඍණ 3 x ලාගේ ධන 1 ශ්‍රිතය ශූන්‍ය. ඒක විශේෂිත අගයක්. ඒ වගේම එතනට කියනවා ශ්‍රිතය බිඳුව වන අගයක්. ශ්‍රිතය බිඳුව. අපිට ඒකත් වෙනවා සමහර වෙලාවට මෙන්න මෙහෙම. x වර්ගය ධන 2යි x ඍණ 3 සමානයි බිඳුව වන අගය. ශ්‍රිතය x වර්ගය ධන 2යි x ඍණ 3 සමානයි බිඳුව වන අගයන් මොනවද කියලා. එහෙම වුණාම අපිට ලියන්න වෙන්නේ x සමානයි ඍණ 3යි x සමානයි ධන 1යි. පුතේ ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ වර්ග සමීකරණයක් බව. මේ වර්ග සමීකරණේ විසඳුම් හොයන්නේ අපි දන්නවා වර්ග පූර්ණයෙන්. එහෙම නැත්නම් සාධක භාවිතයෙන්. මේකේ සාධක හෙව්වොත් අපි එතකොට සාධක දෙකේ එන්නේ x ලාගේ ඍණ 3යි ධන 1යි කියන අගය. එතකොට එතින්දී අපි මතකද කතා කරා මේක විසඳුම් හැටියට කියන්නේ මූල කියලා. ඒතර මූල කියනකොට මේ අගයන් දෙක හෝ අක්ෂරයට තේවෙන් කළා තමයි අපිට ගන්න ඕනේ. ඒ කියන්නේ ඒතර උත්තර දෙකේ එන්නේ මේක විසඳුම් වෙන්නේ x සමානයි ඍණ 3 හෝ x සමානයි ධන 1 කියලා. එතකොට මේ දෙක තමයි මේ ශ්‍රිතේ විසඳුම. එතකොට අපට පැහැදිලි මෙන්න මේ හැඩේ ප්‍රස්ථාරයන් වලදී කොහොමද අපට මේ ප්‍රශ්නයන් වලට උත්තර ලියන්නේ? මේ ප්‍රස්ථාරයේ හැසිරීම, ශ්‍රිතයේ හැසිරීම විස්තර කරන්නේ කොහොමද කියන්නේ? අපි බලමු ඊළඟට මේකෙන් තව කොටසක් කතා කරන්න. මේ මාතෘකාව යටතේම මේ ශ්‍රිතය යටතේම තව කොටසක් කතා කරන්න බලමු. අපි එහෙනම් බලමු මේ ප්‍රස්ථාරයන් වලදී තවත් ලක්ෂණයක් කියලා කතා කරන්නේ කොහොමද කියලා. එතකොට මේ ප්‍රස්ථාරයේ අපි දැන් කතා කරා මේ හැසිරීම කොහොමද, මේක ගලාගෙන යෑම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට කතා කරා මෙතන තියෙන ප්‍රස්ථාරයේ ශ්‍රිතය ශූන්‍ය වන අවස්ථාවක් ගැන කොහොමද කතා කරන්නේ කියලා. තවත් පුතේ අපිට සමහර වෙලාවට තියෙන මෙන්න මේ ප්‍රස්ථාරයත් එක්ක මූල සොයන්න කියලා තවත්
වර්ගජ සමීකරණයක් දෙන වෙලාවක් තියෙනවා. වර්ගජ සමීකරණයක් දෙන වෙලාවක්. ඒක සමහර වෙලාවට මෙන්න මෙහෙම දෙනවා. පළවෙනි අවස්ථාවේදී x වර්ගය ධන 2x ඍණ 3 කියලා. සමානයි බිඳුව. එතකොට ඔයගලට තේනවා මේ ප්‍රස්ථාර සමීකරණයේ මේ කොටස ප්‍රස්ථාරයේ දකුණු පස කොටසම තමයි. එතකොට අපිට මේ කොටස වෙනුවට ලියන්න පුළුවන්කම තියෙනවා y සමානයි එතකොට බිඳුව වෙනවා. එහෙනම් y සමානයි බිඳුව කියන්නේ මොකද්ද? ශ්‍රිතය ශූන්‍ය වෙනවා කියන්නේ. එතකොට අන්න ශ්‍රිතය ශූන්‍ය වෙන්නේ මේ ස්ථාන දෙක. එතකොට එහෙමත් අපිට ප්‍රස්ථාරයේ ගැටලුවක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට නික්කම්ම ශ්‍රිතේ ශූන්‍ය වනා ගන්නන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රස්ථාර කොටස දීලා ඒ කොටස සමානයි බිඳුව කියන වර්ග සමීකරණය යටතේ ශ්‍රිතේ ශූන්‍ය වනා ගන්න පුළුවන්. එතකොට ඔයගලට ලියන්න තියෙන්නේ මෙන්න මේ කොටස y බවත්. එතකොට y සමානයි බිඳුව කියන්නේ මෙන්න මේ x අක්ෂය බව. එතකොට ඒ අගයන් දෙක තමයි අපිට ලියන්න තියෙන්නේ. එතකොට ඒකේ පිළිතුරු හැටියට එන්නේ x සමානයි ඍණ 3 x සමානයි 1 කියන අවස්ථාව. එහෙම නැතුව අපිට තියෙනවා තවත් විදිහක්. මොකද්ද? මේකට අදාළ නොවන මේකට ගැළපීමක් නැති දෙනින් වර්ගජ සමීකරණයක් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් අපි බලමු හදන විදිය. පළවෙනි එක. එහෙනම් අපි මෙන්න මෙහෙම ගන්න උදාහරණයක්. ඔන්න ගැටලුවක් එක යටතේ මම ගන්නවා මෙන්න මේ ආකාරයට. x වර්ගය ධන 2x මෙතන තියෙනවා ඍණ 1 සමානයි බිඳුව. මෙන්න මෙහෙම. එතකොට බලන්න මෙන්න මේ සමීකරණයයි අපට වර්ගජ සමීකරණය දුන්නම අපට මේ දෙකේ විසඳුම සොයන්න කියලා දෙන්නේ. ඒ කියන්නේ අපට දෙන්නේ මේකේ වර්ග x වර්ගය ධන 2x එක සමානයි බිඳුව සමීකරණයේ විසඳුම ප්‍රස්ථාර භාවිතයෙන් සොයන්න. ප්‍රස්ථාරය භාවිතයෙන් සොයන්න. එතකොට අපි කරන්නේ මොකද්ද? දීලා තියෙන ප්‍රස්ථාරය ඒ විදිහටම ලියා ගන්න ඕනේ. දීලා තියෙන ප්‍රස්ථාරය ඒ විදිහටම ලියා ගන්න. එතකොට අපි ගන්නවා y සමානයි x වර්ගය ධන 2x ඍණ 3. ඊළඟට මූල හොයන්න. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ විසඳුම හොයන්න දීලා තියෙන සමීකරණය බිඳුව මේ පැත්තට දාලා. එතකොට මේ අර සමාන ලකුණු එක කෙලින් එන්නේ. එතකොට බිඳුව මේ පැත්තට දාලා අපි ලියනවා x වර්ගය ධන 2x ඍණ 1. එතකොට මේ තියෙන්නේ අපි දන්නවා සමීකරණ දෙකක්. මේ සමීකරණ දෙකක් විසඳන්න ඕනේ. ඒක විසඳනකොට අපි දන්න සමගාමී සමීකරණ 1 2. මෙන්න මේ සමගාමී සමීකරණ විසඳන අනුපිළිවෙලට තමයි අපි මේක සිද්ධ කරන්නේ. එහෙනම් අපට තේරෙන මේ වර්ගපද නැති වෙන විදිහට උන හදන්න. වර්ගපද නැති වෙන්නේ කොහොමද? මෙයා ධන x වර්ගය මෙයා ධන x වර්ගය. එහෙනම් ලකුණු සමානයි. ලකුණු සමාන නම් මොකද අපි කරන්නේ? අඩු කරන්න ඕනේ. එහෙනම් අපි ලියනවා එක අඩු කිරීම 2. එතකොට මෙතන තියෙන්නේ වම් පැත්තේ තියෙන්නේ y අඩු කිරීම බිඳුව සමානයි දකුණු පැත්තෙන් දකුණු පැත්ත අඩු කරනවා x වර්ගය ධන 2x ඍණ 3 මෙතන අඩු වෙනවා x වර්ගය ධන 2x ඍණ 1 කියන කොටස. මේක තවදුරටත් සුළු කරොත් y අඩු කිරීම බිඳුව කියන්නේ y මයි. මෙතන එනවා x වර්ගය ධන 2x ඍණ 3 ඍණ ලකුණින් මේ වරණ වැඩි කරාම ඍණ x වර්ගය ඍණ 2x ධන 1 කියන ඔය ආකාරයි. ඒතකොට අපිට තේරෙන මෙතන x වර්ග පද දෙක කැපිලා යනවා. ඒ වගේම ධන 2x ඍණ 2x කැපිලා යනවා. එහෙනම් ඉතුරු වෙනවා y සමානයි ඍණ 3 ධන 1 කියන ප්‍රකාශනය. එතන තවදුරටත් සුළු කරොත් y සමානයි ඍණ 2 කියලා අපිට ලැබෙනවා එක විසඳුමක්. එතකොට මෙන්න මෙහෙම ලැබෙනවා. දැන් මේක ටිකක් සරල උනේ ඇයි? අපිට අවශ්‍ය කරලා තිබුණේ x වර්ග පද දෙක ඉවත් කරන්න විතරයි. හැබැයි x වර්ග පද දෙක ඉවත් කරනකොට මෙන්න මේ කියන වීජීය පද දෙක ඉවත් වුණා. ඒ දෙක සමාන තත්ත්වයෙන් තිබිච්ච නිසා ඍණ 2x ධන 2x හැටියට. සමහර වෙලාවට ඒක එහෙම ඉවත් වෙන්නේ නොවෙන්න පුළුවන්. එතකොට එහෙම ඉවත් නොවුනොත් අපිට මෙතන x පදයකට එනවා. බලමු ඒක ඊළඟ අවස්ථාවේදී. එතකොට මෙතන අපි විසඳුවට පස්සේ දැනට තියෙන්නේ y සමානයි ඍණ 2 කියන රේඛාව. එතකොට අපි දන්නවා මේ තියෙන රේඛාව. මේක අවසන් පිළිතුර නෙවෙයි. මේකේ අවසන් පිළිතුරක් ගන්න වෙනවා මෙන්න මේ රේඛාව ප්‍රස්ථාරය මත අපි අඳින්න ඕනේ. ප්‍රස්ථාරය මත අඳින්න. එතකොට y සමානයි ඍණ 2 කියන රේඛාව අඳින්න ඕනේ. පුතේ කොහොමද y සමානයි ඍණ 2 අඳින්නේ? ඔව්.
y සමානයි ඍණ 2 කියන්නේ y අක්ෂය ඍණ 2 කැපෙන අගය. y අක්ෂය ඍණ 2 කැපෙන අගය. එහෙනම් අපි මෙන්න මේ රේඛාව y සමානයි ඍණ 2 කියන රේඛාව ප්‍රස්ථාර කඩදාසිය මතම ඔය ආකාරයට අඳින්න ඕනේ. එතකොට මේ තියෙන්නේ y සමානයි ඍණ 2 කියන රේඛාව. ඒක මත ඒකේ නම ලියන්න ඕන ඍණ 2. මෙන්න මෙහෙම y සමානයි ඍණ 2 රේඛාව ඇඳහම අපට පේනවා මේ ශ්‍රිතය ස්ථාන දෙකකදී කැපෙනවා. මෙන්න මේ කැපෙන ස්ථාන එහෙම නැත්නම් ඡේදනය වෙන ස්ථානවල ඉඳලා අපි x අක්ෂයට කඩයිරි අඳින්න ඕන ඒක ස්ථානය හොයාගන්න. එතකොට ඔන්න x අක්ෂයට ලම්බක රේඛා කියලායි අපි මේකට කියන්නේ. එතකොට අපි ඔන්න ලම්බක රේඛා දෙකක් ඇඳලා x අක්ෂය. එතකොට මෙන්න මෙතන අගයක් මේ අගයක් තමයි මේ සමීකරණයේ විසඳුම වෙන්නේ. එතකොට අපි මේ විසඳුම වලට කියන තවත් වචනයක් තියෙනවා. මොකද්ද? මූල කියලා කියන්නේ. එහෙනම් මූල දෙකක් තියෙනවා. මෙන්න මේ අගය. එතකොට ඔයාලා ප්‍රස්ථාර කඩදාසියේ මේක ඇඳනම් හරියටම දශම ස්ථානත් එක කියන්න පුළුවන්. එතකොට මේකේ එක අගයක් වෙන්නේ මොකද්ද? මේ පැත්ත ඍණ 2කටත් වඩා වැඩිනේ. එතකොට ඍණ 2.6ක් වගේ. එහෙනම් එක මූලයක් කියනවා මෙතන x සමානයි ඍණ 2.6 මූල ලියනකොට හෝ අක්ෂරයෙන් වෙන් කරලා ලියන්නේ. මෙතන අගය එනවා 0.0. මොකද මෙතන එක තියෙන්නේ නේද? මෙතන එකට වඩා අඩුයි. එහෙනම් 0.3ක් වගේ තමයි තියෙන්නේ. x සමානයි 0.3. එතකොට මෙන්න තියෙනවා මෙන්න මේ සමීකරණයේ විසඳුම. එහෙම නැත්නම් මූල කියන්නේ. එතකොට අපි මේ කතා කරේ මොකද්ද? ප්‍රස්ථාරයක් භාවිතයෙන් තවත් වර්ගජ සමීකරණයක මූල සෙවීම. මේ මූල සෙවීම වර්ග සමීකරණයක මූල සෙවීම අපි ඊට කලින් කතා කරලා තියෙන අවස්ථා කීපයකදී පාඩම් කීපයක් යටතේ. උදාහරණයක් හැටියට වර්ග සමීකරණයක විසඳුම් සාධක භාවිතයෙන් සෙවීම. ඊළඟට අපි කතා කරා වර්ග සමීකරණයක විසඳුම් වර්ග පූර්ණයේ හෝ සූත්‍ර භාවිතය. මතක ඇතිනේ සූත්‍රයට ආදේශ කළා. එහෙම නැත්නම් වර්ග පූර්ණේ ඒ ආකාර දෙකක් කතා කරලා. ඊළඟ තුන්වෙනි අවස්ථාව මොකද්ද? ප්‍රස්ථාර සමීකරණයක් මගින් එහෙම නැත්නම් ප්‍රස්ථාර වක්‍රයක් මගින් තවත් වර්ග සමීකරණයක විසඳුම් හොයන්නේ. ඒකට මේක ගොඩක් සරල වුණා. අපිට මේක නිකම්ම අක්ෂයකට සමාන්තර වූ රේඛාවක් ලැබිච්ච නිසා ටිකක් සරලයි. ගොඩක් වෙලාවට ඊට වඩා වෙනස් වෙන අවස්ථාවක් තමයි අපිට ලැබෙන්නේ. අපි ඊළඟට ඒ ගැන කතා කරන්න ඕන. එහෙනම් ඔයගලට සටහන් කරගන්න පුළුවන් මේක. අපි දැන් එක සමීකරණයක මූල සෙවුවා. එතකොට ඔයගොල්ලෝ මේ අවස්ථාවේදී දැක්කා සරල සමීකරණයක් ආවේ ඒක ප්‍රස්ථාරයේ මත සටහන් කරලා ඒකේ මූල සෙවුවා. අපි දැන් යනවා තවත් උදාහරණයකට මේ වගේ අවස්ථාවක්. අපිට ලැබෙනවා මෙන්න මේ වගේ සමීකරණයක්. මොකද්ද? x වර්ගය ඍණ x ඍණ 2 සමානයි බිංදුව. අපිට කියනවා විභාගයේ මෙන්න මෙහෙම අවස්ථාවක්. මොකද්ද? x වර්ගය ඍණ x ඍණ 2 සමානයි බිංදුව. මේක වර්ග සමීකරණයක්. මෙන්න මේ වර්ග සමීකරණයේ විසඳුම් සොයන්න මේ ප්‍රස්ථාරය භාවිතයි. මේ ප්‍රස්ථාරය භාවිතයි. ඒතකොට අපි මේ වෙනකොට ප්‍රස්ථාරයේ මේ විදියට වගුව හදලා අක්ෂරගත කරලා වක්‍රය හදලා තියෙනවා. ඒතකොට අපි මේක හැසිරීමත් අපි දන්නවා. ඒතකොට අපට ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ වර්ග සමීකරණේ විසඳුම්. එහෙම නැත්නම් මූල සොයන්න කියලා. අපි දන්නවා මේකේ ඉස්සෙල්ලා අපි එක උදාහරණයක් කරා. ඒ උදාහරණයේ විසඳුම් කොහොමද හිතෙන්නේ? මේකත් ඒ වගේමයි. අපිට දීලා තියෙන වර්ග සමීකරණය අපි අරගන්නවා ප්‍රස්ථාර සමීකරණයට යටින්. එතකොට y සමානයි x වර්ගය ධන 2x ඍණ 3 තමයි අපේ ප්‍රස්ථාර සමීකරණය. එතකොට මූල හොයන්න කියලා තියෙන්නේ බිඳුව මෙහා පැත්තට දාලායි අපි ගන්න ඉස්සෙල්ලා වගේ. එතකොට මෙතන තියෙනවා x වර්ගය ඍණ x ඍණ 2 මෙතන තියෙනවා ඔන්න දෙවෙනි සමීකරණය. ඊළඟට සමීකරණ දෙක මේ කොටස. එතකොට අපි මේ දෙක විසඳන්න ඕනේ. ඒතර මේ දෙක විසඳනවා කියලා කියන්නේ වර්ග සමීකරණයේ වර්ග පද දෙක නැති වෙන විදිහට. වර්ග පද දෙක ඉවත් වෙන විදිහට. එතකොට අපි දන්නවා මේ වර්ග පද දෙකේ ලකුණු ගණන අපි මේක ඉවත් කරන්න ඕන වර්ග පද දෙක. ඒතර වර්ග පද දෙක ඉවත් කරන්නේ කොහොමද? ධනයි අඩු කරන්න වෙනවා. එහෙනම් එක අඩු කිරීම 2 මෙතන තියෙනවා y අඩු කිරීම බිඳුව සමානයි x වර්ගය ධන 2x ඍණ 3
දෙවෙනි කොටස කියනවා x වර්ගය ඍණ x ඍණ 2 කියලා. එහෙනම් මේක විසඳමු. එතකොට මෙතන ඉන්නේ y වලින් බිඳුවක් අලු කරාම y x වර්ගය ධන 2x ඍණ 3 ඍණ x වර්ගය ධන x ධන 2 කියලා එන්නේ. ඔය ආකාරයට. එතකොට මේ x වර්ග පද දෙක ධනයි ඍණයි කැපිලා යනවා. මෙතන ඉතුරු වෙනවා 2x තව තියෙනවා ඍණ 3 තව තියෙනවා ධන x තව තියෙනවා ධන 2. එතකොට මේ ටික සුළු කරාම 2x ධන x කියන්නේ 3x. ඍණ 3යි ධන 2යි කියන්නේ ඍණ 1යි. ඔය ආකාරයට. ඔන්න බලන්න අපි ඉස්සෙල්ලාවේ සරල සමීකරණය. දැන් ආවේ මොකද්ද? සරල සමීකරණයක් තමයි. හැබැයි අක්ෂ වලට සමාන්තර එකක් නෙමෙයි. අපි මේක කියන්නේ සරල රේඛීය සමීකරණයක්. හැබැයි y සමානයි mx ධන c ආකාරයට. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා නොයන සමීකරණය. මූල ලක්ෂ්‍ය හරහා නොයන සමීකරණය. එතකොට මේක අර ඉස්සෙල්ලා වගේ ඉස්සෙල්ලා අපිට ආවේ y සමානයි ඍණ 2 කියලා. ඒ වගේ මේක හදන්න බෑ. එතකොට මෙතන තියෙන්නේ මූල ලක්ෂ්‍ය හරහා නොයන ප්‍රස්තාරයක් නිසා අපි මේකට අලුතෙන් වගුවක් හදන්න ඕනේ. එතකොට අලුතෙන් වගුවක් හදනකොට අපි ගොඩාක් කණ්ඩායම් කරගෙන හදන්නේ නෑ සාමාන්‍යයෙන්. දලසටහනනේ අපිට ඕනේ. එතකොට අඩුම ගානේ සරල රේඛාවක් බව කියන්න නම් අක්ෂ තුනක් තියෙනවා. ලක්ෂ තුනක් ඕනේ. එහෙනම් අපි අලුත් කණ්ඩායම් තුනක් ගන්න මේකට මොකද්ද? අලුත් වගුව මෙන්න මේ ආකාරයට. එතකොට x y අපි ගන්න අගයන් තුන තමයි ඍණ 1 බිඳුව 1 කියන අගයන් තුන. 1 කියන මේ අගයන් තුන යටතේ අපි වගුවක් ගොඩනගන මෙන්න මේ සමීකරණය. එතකොට මේ සමීකරණය මොකද්ද? y සමානයි 3x ඍණ 1. එතකොට x සඳහා ඍණ 1 බිඳුව 1 ආදේශ කරලා අපි හොයාගන්න. අපිට පුළුවන් මේක හිතෙන් උනත් කරන්න පුළුවන්. x වලට ඍණ 1 දැම්මොත් එතන ඍණ 3යි ඍණ 1යි කියන්නේ මෙතන ඍණ 4යි. x වලට බිඳුව දැම්මොත් මෙතන අගය ඍණ 1ක් වෙනවා. x වලට ධන 1 දැම්මොත් මෙතන අගය 2ක් වෙනවා. දැන් උන් අපි අගය වගුව හදලා ඉවරයි. මෙන්න මේ අගය වගුවට අදාළ කණ්ඩායම් ටික ප්‍රස්ථාරය මත ස්ථාපනය කරන්න ඕනේ. එතකොට ඍණ 1කේදී ඍණ 4යි. අපි ඒක සටහන් කරමු. ඍණ 1කේදී ඍණ 4යි කියන්නේ මෙන්න මෙතන නේද? එතකොට මෙන්න මේ ලක්ෂණය. බිඳුවේදී ඍණ 1යි. බිඳුවේදී ඍණ 1 කියන්නේ මෙතන. ඊළඟට එකේදී 2යි. එකේදී 2යි කියන්නේ මෙන්න මෙතන. එකේදී 2 කියන ලක්ෂණය. තොරණ ලක්ෂ්‍ය තුනක් තියෙනවා. එකක් මෙන්න මේ ප්‍රස්ථාරයේ ශීර්ෂය අනිත් ලක්ෂ්‍ය දෙක අපිට පැහැදිලිව තේරෙනවා. ඊළඟට අපි කරන්නේ එතකොට මේ කණ්ඩායමක තුන ඒක රේඛීයයි. එක කෙලින් එන රේඛා තුනක් ලක්ෂ්‍ය තුනක් අපි මේක ප්‍රස්ථාරයේ මත නිරූපණය කරන්න ඕනේ. එතකොට අපි කියන්නේ මේ ආකාරයටයි අපිට ඔය ආකාරයට අපි මේක මතත් ඒකේ නම ලියන්න වෙනවා. අපි හොයාගනිමු සමීකරණය y සමානයි 3x ඍණ 1. එහෙනම් අපිට පේන සරල රේඛාවක් ඇඳලාම මේ සරල රේඛාව මගින් ප්‍රස්ථාරය තැන් දෙකකට ඡේදනය වෙනවා. තැන් දෙකකට ඡේදනය වෙනවා. මෙන්න මේ අනික තැන් දෙකේ ඉඳලා x අක්ෂයට ඉස්සෙල්ලා වගේම කඩ ඉරියන් x අක්ෂයට කඩ ඉරියන් එතකොට මෙතන ඉඳලා ඇද්දොත් අපට ලැබෙන කඩ ඉරියේ අගය තමයි මෙතන. මේකේ නම් කඩ ඉරිය තියෙන සමමිතික අක්ෂය. එහෙනම් මූල දෙක කියන්නේ මෙන්න මේ අගයන් දෙක තමයි මේ සමීකරණයට අදාළ විසඳුම්. එහෙම නැත්නම් මූල දෙක. එතකොට එතන එකක් විසඳුමක් එනවා x සමානයි ඍණ 1. එහෙනම් අපි කියමු එක x සමානයි ඍණ 1 එක විසඳුමක්. අනිත් විසඳුම වෙනවා මෙතන 1 2 අතර තියෙන අගයක් මේක ප්‍රස්ථාර කඩදාසියෙන් දාන දශම වලට කියන්න පුළුවන්. එක චූටි කොටුවක් එක දශම ස්ථානයක් නිසා මගේ පැහැදිලිව පේන උත්තරේ තමයි හෝ අනිත් උත්තරේ එනවා x සමානයි තියෙන 1.6ක් 1.6. මෙන්න තියෙන විසඳුම. එතකොට අපි අවස්ථා දෙකක් ගැන කතා කරා. සාමාන්‍ය ආකාරයක අක්ෂ වලට සමාන්තර රේඛාවක් આવොත් කොහොමද කරන්නේ? ඒක ලේසි. හැබැයි සරල රේඛාවක් කියනවා මූල ලක්ෂ්‍ය හරහා නොයන. එහෙම වුණොත් අපි අලුතෙන් වගුවක් හදන්න වෙනවා. මේ වගුව හදලා තමයි අපිට විසඳුම් දෙක ගන්න. ඒ රේඛාව ඇඳ මේ රේඛාව ඡේදනය වෙන ස්ථානයේ ඉඳලා x අක්ෂයට කඩේියලා උන් අපි විසඳුම් ගන්නවා. එතකොට අපි කතා කරා මෙන්න මේ ප්‍රස්ථාරයේ පිළිබඳව මේ ප්‍රස්ථාරයේ හැසිරීම සහ ලක්ෂණ
ඊළඟට අපි කතා කරා මේ ප්‍රස්ථාරයෙන් සමීකරණ වල විසඳුම් හොයන්න කොහොමද කියලා. හරි. එතකොට ඔයගලට තියෙන ටියුට් එකේ අභ්‍යාස ටිකක් කරන්න. ඒ අභ්‍යාස වලට පිළිතුරු ලියුවාම ඕගොල්ලන්ට තවත් මේකේ දැනුමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.